समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सम्मादिट्ठिं पहं भिक्खवे द्वं वदामीति अतिभिक्खवे सम्मादिट्ठि सासवा पुण्यभाग्या उपदिवेपक्का अतिभिक्खवे सम्मादिट्ठि अर्या अनासवा लोकुत्तर मग्गंगातीति नित धर्म दक्षिणा ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන ලබන සදහවර පින්නතුනේ මේ මාතෘකාව තව ටිකක් කල් ඇරලා විස්තර කරන්න කල්පනා කරලා තිබුණ දෙයක්. එසේවත් යම් ඉල්ලීමක් ලැබී තිබෙන නිසා ඒ ගැන පැහැදිලි කරන්නට සිදු වුණා. මේ ගැඹුරු මාතෘකාවක්. එබැවින් කල් වැඩිද දන්නෙත් නැහැ පැහැදිලි කිරීම. මන්දයත් අපි ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මදේශනා මාලාවකුයි මේ තුල පවත්වාගෙන යනු ලබන්නේ. සම්මාදිට්ඨිය කිව්වහම දහම් පාසල් ගිය ඕන කෙනෙක් දන්නව වචනය. ඔකට සිංහල වචනේ යහපත් දැකීම කියන්නත් දන්නවා. එපමණයි කියලා හිතන අයත් ලෝකේ ඇති. අන්න එතන ඉඳලා තමයි මට මේ කතාව කියන්න සිද්ධ වෙන්නේ. එය හුදෙක් ත්‍රිපිටකයෙන් උපුටාගෙන ආගම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සකස් කරන ලද සරල වචනාර්ථයක් කරුණම ත්‍රිපිටක පාළි සඳහන් සම්මාදිට්ඨිය තුළ විවරණය වෙන්නේ නැහැ. අන්න එබැවින් ඒ සම්මාදිට්ඨිය කියන එකේ තේරුම යහපත් දැකීම කියලා හිතන් ඉන්න හැමෝම ජීවිතේ ලස්සන කරගන්න ඕන නම් ජීවිතේ පිළිවෙලක් කරගන්න ඕන නම් පාසල් දහම් පාසල් පිරිවෙන් අධ්‍යාපනයේ ඉක්මවා යමින් සූත්‍ර පිටකේ නැත්නම් ත්‍රිපිටක දේශනාවල සඳහන් වෙන්නා වූ සත්පුරුෂ සංසේවයට සහ ශ්‍රද්ධර්ම ශ්‍රවණයට මුල් තැනදී ඒවයි ගැඹුර තේරුම් ගන්නවා. මෙබැවින් මේ ඔබ සමාජයේ බොහෝ දෙනා දන්නේ සත්‍ය විභංග සූත්‍රය. එහෙම නැත්නම් පිරිත් පොතක් අපි පාවිච්චි කරන පරිත්‍රාණ ධර්ම දේශනා කියලා. ඒකේ සත්‍ය විභංග සූත්‍රයක් තියෙනවා. සත්‍ය විභංග කියන එකේ තේරුම සත්‍ය වේදා දැක්වීම කියන එක. පෙරුත් මහරහතන් වහන්සේ මේක වේදා පැහැදිලි කරයි කියලා තමයි අපට පෙන්ලා තිබෙන්නේ. නමුත් මේකේ විග්‍රහ වෙන්නේ එක පැත්තක් විතරයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විග්‍රහ වෙන්නේ එක පාරකින් විතරයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක පාරක් නෙමෙයි පාරවල් දෙකක් තියෙන්නේ. ඒ නිසා මේ පාරවල් දෙක කා සඳහාද කියලා ඉගෙන ගන්න වෙනවා. ඒ පාරවල් දෙකේ විග්‍රහය කොයි ආකාරයෙන්ද කියලා ඉගෙන ගන්න වෙනවා. එකක් ලෞකික සම්මාදිට්ඨිය, අනිත් එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මා හිතනවා ලෞකික සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ පහළ වෙන විටත් යම් පිරිසක් තුල තියෙන්නේ නැති කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තිබුණේම නැහැ. ಭಾರತය තුල ආර්ය පදයේ ආපු ආකාරය හොයලා බැලුවොත් උසස් කියන අර්ථයෙන් ඇවිදින් තියෙන්නේ. ಭಾರತයේ වාසය කළ අය කළු සමක් ඇති අය වශයෙන්ුත් සංක්‍රමණිකයන් සුදුහමක් ඇති වශයෙන්ුත් සැලකූ ඊට පෙර යුගයේ ඒ සුදු උසස් කියන අර්ථයෙන් තමයි ආර්ය කියන පදේ පාවිච්චි කරලා තියෙන්නේ. කළු උසස් නැහැ කියන අර්ථයෙන්. ඒ වගේම තව ඊට එහාටත් ඒක සමාජයේ භාවිතා වෙලා තිබෙනවා. ශාස්ත්‍රීය වෛශ්‍ය බ්‍රාහ්මණ ශුද්‍ර කියන වංශවලත් උසස් කුල පහත් කුල කියන එක. මේ වර්ණ හරි මේ බෙදීම් නෙමෙයි තථාගතයන් වහන්සේ උන්වහන්සේට
ආවේනික වුණා වූ අර්ථයක් තමයි මේ ආර්ය අනාර්ය කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට ඒ ආර්ය අනාර්ය වල අර්ථය අනාර්ය කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර පෘථග්ජන ඔක්කොටම නමක්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර පෘථග්ජන කාටවත් බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න බෑ. ඒක ආර්යයන් සඳහා තියෙන අෂ්ටාංගික මාර්ගයක් නේ. ඒ ආර්යයන් කියන්නේ සෝවාන් වූවන් සහ සෝවාන් සිර රහත් දක්වා යන්න තියෙන පාර තමයි සැබෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාව ලෝකෝත්තරයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනාර්ය ප්‍රතිපදාව ලෞකිකයි. මේක සත්‍යභංග සූත්‍රයේ විස්තර කරලා නැහැ. මේක විස්තර කරලා තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ තියෙන මහා චත්තාරිස්සක කියන සූත්‍රය තුල පමණයි. අන්න ඒක ආශ්‍රයෙන් මේ සමාජය දැනුවත් වෙන්න ඕන. රස්සාවල් කරන සම්මාදිට්ඨිය එකක්, දුකින් නැත වෙන සම්මාදිට්ඨිය තව එකක් කියලා තේරුම් ගන්න ඕන. රස්සාවල් තෝරගන්න සම්මාදිට්ඨියක් ඕන. නමුත් රස්සාවල් කරන්න නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමෙන් නිවනට පැමිණෙහෙයින්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවනේ. දුකින් මිදෙන ප්‍රතිපදාව. එනිසා ඒ අන්නේ විදිහට ඒ ආකාර දෙක තේරුම් ගන්න යාමේදී මේක දෙආකාරයෙන් විස්තර කරලා තිබෙනවා. මේ දෙආකාරයෙන්ම තේරුම් ගන්න ඕන ආකාර දෙකකින් විස්තර කරලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත්. පළමුව පැහැදිලි කරනු ලබනවා මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැකීමම සම්මාදිට්ඨියයි කියලා. අන්න එතකොට අපට මිත්‍යා දෘෂ්ටිය හොයාගන්න වෙනවා. ඒ වගේම තවත් වචනයක් මා කියන්න කැමති මේ පූර්ව භාග ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි විග්‍රහ කිරීමේදී උන්වහන්සේ ඒකක දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඔය අනාර්යයන් සඳහා ජීවන ප්‍රතිපදාව සකස් කිරීමේදී ඒකට පුද්ගලයා. පුද්ගලයෙක් වශයෙන් සම්මාදිට්ඨිය වෙන ආකාරය. ආර්ය මාර්ගයේ විස්තර කිරීමේදී පුද්ගලයා නෙවෙයි පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ දෙක මුල් කොටගෙන උපාදානස්කන්ධයෙන් මිදීම මුල් කොටගත් සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨියයි. ඒ උපාදානස්කන්ධ පංචස්කන්ධ කතාවක් නැති සම්මාදිට්ඨිය අනාර්ය සම්මාදිට්ඨියයි. මේවා පැහැදිලි කරන්න අපට කාලය අවශ්‍යයි. ඒ වගේම නිදහසේ කතා කරන්න අවශ්‍යයි. මේක සමාජයේ දැනුවත් කිරීමක්. ඒ නිසා මේ දේවල් පිළිබඳ අවබෝධයකින් තොරව යම් කිසි දෙයක් තේරුම් අරගත්ත පමණින් පන්සිල් සමාදන් වන පමණින් අටසිල් සමාදන් වන පමණින් උපසපන් සිල් ගත් පමණින් මනම් මේක ලැබෙන්නේ නෑ කාටවත්. මතක තබා ගන්න. ආර්ය සම්මාදිට්ඨිය තිබෙනවා නම් එහෙනම් ආර්ය මාර්ගය යන අය හෙවත් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් අය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ සමාජයේ ඉන්න වෙනවා. එසේනම් අර මලියෝදේව මහරහතන් වහන්සේ කියන තිතෙන් පස්සේ හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමක් නැති වුණ බව තමයි මාර්ගඵලලාභීත්වයේ අතුරුදහන් අනාගත බුදුහාමුදුරු වෙනකන් ඉන්න ඕන කියන ප්‍රවාදයේ තේරුම. අන්න එතකොට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව ඒක පුද්ගල සම්මාදිට්ඨිය. ඒකේ වචන කතා කරන හැටි රස්සාවල් කරන හැටි තමයි උගන්වන්නේ. මේක දිගු විස්තරයක්. මේ දිගු විස්තරේ අදට පළවෙනි කොටසක් පමණක් අපි පැහැදිලි කරනවා. ඉස්සරහට තව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන යුක්තව. දැන් කුමක්ද මෙතන පළමුව තථාගත බුදු පියාණන් වහන්සේ මේ චත්තාරිසක සූත්‍රය තුල මිත්‍යා දෘෂ්ටිය විස්කරලා කරලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට සම්බන්ධ කරලා තියෙනවා කාරණා 10ක්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒකට කියනවා යම් කිසි ක්‍රියාවක් කරපුවම ඒකට අදාළ විපාකයක් තියෙනවා කියලා විශ්වාස නොකරන එක කියලා. එහෙම නැත්නම් ඒකට තවත් දෙහින් කියනවා නම් පුණ්‍ය කර්මයට පුණ්‍ය විපාක, පව් පාප කර්මයට පාප විපාක කියලා මේ විපාක සම්බන්ධයක් සසර ගමනේදී දැන් කරන දෙයට අනාගත විපාක සම්බන්ධයක් විශ්වාස නොකිරීම තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා තියෙන්නේ. ඒක විස්තර කරන්නේ දානේ විපාක නැහැ, යාගයන්හි විපාක නැහැ, පුද පූජාවන්ගේ විපාක නැහැ, කුසල කර්මයන්ගේ විපාක නැහැ,
මවට පියාට කරන උපස්ථානවල හිරිහැරවල විපාකයක් නැහැ. ඒ වගේම මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. මෙලොව ඇති කෙනාට පරලොවක්, මෙලොවක් නැහැ. ඒ වගේම දේව භූත යක්ෂ කොට ඇති ආකෝපාතික ප්‍රතිසන්දියක් නැහැ. සත්‍ය පසක්කටගත් බුදුන් රහතුන් කියලා කෙනෙක් නැහැ. එහෙම එකක් නැහැ. මේවා විශ්වාස නොකරන එක. ඕපපාතික ප්‍රතිසන්දියක් විශ්වාස කරන්නේ නැති එක. මවට හිරිහැර කළාට එක විපාකයක්, මවට උදව් කරම තව විපාකයක් කළා විශ්වාස කරන්නේ නැති එක. එතකොට ඒකට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඇඳුමෙන් කහපාට වෙන්න පුළුවන්, ඇඳුමෙන් සුදු වෙන්න පුළුවන්, කෙස් ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මේ සමාජය තුළ මේ පවුපින් විපාක විශ්වාසයේ නැති එකම තමයි හොරකම, බොරුව, අල්ලස, මැරකම, තක්කඩිකම, මිනිමැරුම් මේ සියල්ල සිදු වෙන්නේ. ඒ විපාක විශ්වාස තියෙනවා නම් මිනිස්සු පව් වැඩ කරන්නේ හොඳ වැඩ විතරයි කරන්නේ. මොකද රජයට බොරු කියලා නීතිඥ මාර්ගෙන් ගැලවෙන්න පුළුවන්. මොනවා හරි උත්තර වැට්ටියක් කරලා. හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑනේ. තමන්ගේ හදවත දන්නවා යමක් කළොත්. අන්න හෘද සාක්ෂිය දඬුවම පිළිගන්නේ නැති එක තමයි පින්පව් විපාක විශ්වාසයක් නැහැ කියලා කියන්නේ. ඉතින් මේකට මේ විදිගු හේතුත් තියෙනවා. බෞද්ධ කියලා ප්‍රතිපදාවක් අනුගමනය කළාට ඒකේ ලෝකෝත්තර සැනසීම ලැබෙන්නේ නැති විට, ඒකේ අටලෝ දහමින් මිදීමක් නැති වෙන විට කල් යනකොට ඒ අගේ නැතුව යනවා මිනිස්සුන්ට. ටික ඊට පස්සේ ශික්ෂාපද නොසලකා හරිනවා. ශික්ෂාපද කියන්න ගන්නවා, නමුත් රකින්න නැතුව යනවා. අන්න එහෙම ඒ ආරි සම්මාදිට්ඨියක් නැති සමාජයේ ආපහු ටික ඕනෑම කෙනෙක් සම්මා දිට්ඨිය වෙනුවට මිත්‍යා දෘෂ්ටිය වෙලඳ ගන්නවා. අන්න ඒක තමයි මේ සමාජයට මේ වර්තමාන අධ්‍යාත්මික පරිහානියට හේතුව. ආර්ය සම්මාදිට්ඨියක් මත ලැබෙන්න පුළුවන් සාන්ත සැනසීමක් ගෞතම සාසනය තුළ නැත. අනාගත ගෞතම සාසනය දක්වා සිටිය යුතුයි කියන එක තේම මිත්‍යා දෘෂ්ටියක්. අද එහෙමයි මේ ටික මේ සමාජයේ විසනටපත් උනේ, හිරිහැරටපත් උනේ, කරදරයටපත් උනේ කියන්නේ. දැන් වර්තමානයේ ශික්ෂාපද සමාදානයක් තියෙනවා, ශික්ෂාපද කියදීමක් තියෙනවානේ, පන්සිල් දෙනවා කියලා වුණ තැනක. ඔබ හදවතට තට්ටු කරලා බලන්න. ඔබ පන්සිල් කියනවාද, පන්සිල් රකින්නවාද කියලා. මේ ලංකාවේ හොයලා බැලුවොත් එහෙම පන්සිල් රකින්න අය කීයක් හොයාගන්න පුළුවන්ද? කිසිම ආගයක් නැතුව, ආඩම්බරයක් නැතුව කිව්වහම කියනවා, එතන ඉඳලාම කඩනවා. ආයෙත් දෙන හින්දා ආයෙත් කියන්න පුළුවන්. හතුන් මරන්නේ නැහැ කියලා හතුන් මරණ අය කොච්චර ඉන්නවද? හොරකම් කරන්නේ නැහැ කියලා හොරකම් කරන අය ඉහළ ඉඳලා පහළට. ඉහළම තැන ඉඳලා පහළට කොතරම් ඉන්නවද? ඔය අහුවෙන්නේ. බෙහෙත් සම්බන්ධයෙන් අහුවෙනවා, සුදුලුණු වෙලදාම සම්බන්ධයෙන් අහුවෙනවා, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අහුවෙනවා. ඔය තව ඉතින් අපි දන්න දේවල් කියන්නේ අපටම කරපු හොරකම්, බොරු දන්නවා අපි. රාජ්‍ය මාධ්‍යවල එහෙම විශේෂයෙන්. ඒ නිසා මේ හොරකමත් එක්කලා මේ රට කවදාවත් හදන්න බෑ. හොරා නම් ඉහළත් ඉන්නේ හොරා, පහළත් ඉන්නේ හොරා. ඉඳා ඉහළ ඉන්නේ හොරු කියලා පහළ ඉන්න මිනිස්සු මේ සුදු නෙළුමෙන් උපන් අය කියලා හිතන්න එහෙම එපා. පහළත් හොරු. හොරුන්ගෙන් රට මුදවා ගන්න පුළුවන් වුණොත් පමණයි රටක් වශයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. අන්න ඒකටයි සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ. ඒක කියන්නේ මම ඒක ගත්තේ. එන්න මේ හොරකම්, බොරු, මරකම්, තක්කරි කරන්න ඔබ ආධ්‍යාත්මික වශයෙන් ප්‍රපාතයට යනවා, රටක් ප්‍රපාතයට යනවා. ඒ නිසා පළමු පියවරක් එකක් නීතියට ගරු කිරීම, ඊට වඩා උසස් එකක් තමයි පින්පව් දෙක තේරුම් අරගෙන පවට බියවීම. පවට බිය නම් සතුන් මරන්නේ නැහැ. පවට බිය නම් හොරකම් කරන්නේ නැහැ. ඉහළකනක් කපන කිරීමෙන් පකයි මහා පරිමාණ හොරගණු දෙනවා. අල්ලස් කොමිස් ගැසීම ආදී කොට ඇති. පවට බිය නම් කාමිත්‍යාචාරය කරන්නේ නැහැ. කාමිත්‍යාචාරය කරන්නේ නැත්නම් උපදිනවට වඩා වැඩි ප්‍රමාණයක් ගබ්සා වෙන්නේ නැහැ. කාමිත්‍යාචාරය කරන්නේ නැත්නම් ගෘහස්ත හිංසනයේ මේ තරම් ඉහළ ගිහින් තියෙන්නේ නැහැ. මරණ සංඛ්‍යාවෙන් 30ක් 40ක් 50ක් සියදින අසා ගැනීම කාන්තා හිංසනය තුළ ස්වාමියාගෙන් හෝ තමන් ඇසුරු කරපු පිරිමින්ගෙන් කියලා කියනවා. ඒ සම්මාදිට්ඨියද එතකොට ඒක මේ අපරාධ කරන්නේ. බොරුව කියන වචනේ බොරු කොච්චර කරනවද? එල්ලිපිට, ඇස්පනා පිට, හේති රජුරන්ට වඩා බොරු කරන අය මේ රටේ ඉන්නේ. ඔප්පු වෙලා තියෙනවනේ. අන්න මේ තත්ත්වයක් එක්කලා අපට මේ සදාචාර සම්පන්න සමාජයක ඉස්සරහට යන්න බෑ.
ඒක ඉතින් මට උදාහරණ වශයෙන් කියන්න පුළුවන්කමක් තියෙනවා කිව්වොත් කොහට හරි හරියටම වදී නිසා මම කියන්නේ නැහැ. බොරුව රජයන බොරු කියන බොරු කරන සමාජයක් පවතින. ඒකෙන් කියන්නේ ඔවුන්ට මේ කරන දෙයට Tamanට විපාකයක් විඳින්න සිද්ධ වෙනවයි කියන එක පිළිබඳ විශ්වාසයක් නැහැ කියන එක. ඔවුන් ලෝවැඩ සංග්‍රහවත් කියවලා නැහැ මං හිතන්නේ. ලෝවැඩ සංග්‍රහව කියන්නේ ගැඹුරු අර්ථයක් තියෙන එකක් නෙමෙයි. නමුත් ත්‍රිපිටකයේ කියවපු විදාගම මාහිමියන් එහි සඳහන් දේවල් පාලියෙන් සිංහලට කියලා තියෙන. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි මිසේ. ඔය ගම්බදක් තියෙනවා ඔකට කනකොට නම් පැණිකෝන් තමයි කියලා. නමුත් බැහැර කරනකොට ගිනිකෝම් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඒ වගේ අහු නොවන තාක්කල් සුචරිතවාදීත් තමයි අහුන දවසට අර පූජාසනේ හිඳවපු අයමයි පූජාසනෙන් ඇදලා පල්ලට කරලා යන්න කියලා ගීතයක් තියෙනවානේ. මේ පැත්තකින් තියන්නේ මේ සියල්ල Tamanට හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ වැරදි කරලා ඉහාත්ම වශයෙන්ම ජීවිතය තුළ සහ නින්දේදී විඳවන්න වෙනවා. හෘදයාබාධ හැදලා මැරෙන්න සිද්ධ වෙනවා, දැවෙනවා. එහෙම නැත්නම් බඩපපු දාගෙන යනවා කියලා තව කතා කරන්නේ. එහෙමත් නැත්නම් උම්මන්තකෙක් බවට පත් වෙනවා. සිතට හොරෙන් කරන්න බෑ. මෙන්න මේක බුදු සමය පෙන්වා දෙනවා. හෘද සාක්ෂියට එකඟ වෙන්නේ කියලා. එබැවින් තථාගතයන් වහන්සේ වදාහරනවා මේ මිත්‍යා දෘෂ්ටි වශයෙන් පිළිගැනීමම පිළිගන්නවා කියන්නේ එහෙනම් පිළිගන්නවා කියන එකේ තේරුම එහෙනම් අර කියන මේවා නොකර ඉන්නවා. මේ වැරදි ටික නොකර ඉන්නවා කියන එක. ඒම ඔහුට සම්මාදිට්ඨිය. ඒක මේ පුද්ගල සම්මාදිට්ඨිය. මතක තියාගන්න. එතකොට ඒ සම්මාදිට්ඨිය තුළ මිනිසුන්ගේ චර්යා රටාව මෙන්න මෙහෙමයි පෙන්වන්නේ. ඔවුන් යම් කිසි පරිත්‍යාගයක් කරපුවාම ඒකට මිනිසුන් ප්‍රශංසා කරනවා, සමාජයත් ප්‍රශංසා කරනවා, තමන්ගේ හෘද සාක්ෂිය සතුටක් තියෙනවා, දානේ විපාක. යාග කියන්නේ බයිල්තෝල් කියන එක නෙමෙයි, ඒ දා සමාජයේ තිබුණ ඒවාය. නමුත් බුදු සමයේ ওই බෝධි පූජා තැබීම ආදී දේවල්, පුද පූජා තැබීම ආදී දේවල් ඒවට යාග කියලා කියන්නේ. දාන ආදී කටයුතු ත්‍යාගමයි ඔතන ගන්නෙ. අර සතුන් මරණ යාග නෙමෙයි මෙතන පෙන්වන්නේ. මව උදෙසා හෝ පියා උදෙසා හෝ ශාසනය උදෙසා හෝ තවත් අංග විකල මන්දබුද්ධිකය උදෙසා හෝ යම් කරන්නා වූ පත්පිළිවෙත් පුද පූජා. ඒවයි ඔය යාග කියලා ගන්න. ඒවට එතකොට හොඳ දෙයක් කළොත් Taman සමාජයටත් යහපත් විපාකයක්, මතු Tamanටත් යහපත් විපාකයක්. අන්න විශ්වාස කරනවා. අනේ ඊට එනවා කුසල අකුසල කර්මයන්ගේ. අන්න එතකොට එතන පෙන්නනවා පින්පව් දෙකක විපාක විශ්වාස කරනවා නම් ඒක විශ්වාස කරනවා කියන්නේ පව් කරන්නේ හොඳ දේවල් විතරයි කියන එක. බලන්න මේ විශ්වාසය තුළ කොතරම් මෙහාට සමාජයක් ගේන්න පුළුවන්ද කියලා. මේක බිඳ වැටිලා නැද්ද බලන්න. ඒ වගේම මවට පියාට හිරිහැර කළොත් දුක් විපාක, උදව් කළොත් සැප විපාක. එහෙනම් මවට පියාට හිරිහැර කරන්න යන්නේ නැහැ. නමුත් අපේ රටේ තවත් සමහර අම්මලා ගුටි කනවා, තාත්තලා ගුටි කනවා, පුතුලාගෙන් අම්මලා මැරුම් කනවා. ඒ විශ්වාසය නැතිලා නේද? ඒක ආගමකට සම්බන්ධ දෙයක් නෙමෙයි. මාතෘත්වය කියන එක ලෝකෙම අගයමට ලක් කරනවා. ප්‍රාණීය ජීවියෙක් බිහි කළ කෙනෙක්. ඒකට Tamanට පණ දුන්නේ අම්මා. තමන් කියන්නේ අම්මාගේ කොටසක් එක පැත්තකට. එහෙනම් අර ලෝකෙට ආලෝකයේ සපේන නිසා සහ ලෝකේ සම්පූර්ණම ශක්ති ප්‍රවේය හිරු නිසා හිරු දෙවියෝ සූර්ය වන්දනා, සූර්ය නමස්කාරය කියලා ඒ ගරු කරනවා අපට සියල්ල අපේ. ඒ බඳු මිනිස් හදවතක් ඇති කෙනෙක් වශයෙන් මවට උදව් කරන්න පුළුවන්. මවට අතොසවන්න බෑ සැබෑ දරුවෙකුට. නමුත් එහෙම කරනවා නම් අන්න අර මවට කරන උපස්ථානයන්ගේ විපාක කියන එකේ තේරුම පියාට උපස්ථාන නම් යහපත් දේවල්. ඒක යහපත් විපාකේ. හිරිහැර කරන්නේ නැහැ. එමනම් මව්වරු වැඩිහිටි නිවාසවල හිටින එකක් නැහැ. බස් නැවතුම් පොළවල බස් හෝල්ට් වල හිටින එකක් නැහැ. පාරායිනේ පොල්ලත්තක් උඩ දාලා ගිහින් තියෙන එකක් නැහැ. අර ඊට වඩා තමන්ගේ මොකක් හරි තව කාරණයක් සලකලා ඔවුන්ගේ මහලු බව හරි අසරණ බව හරි මුල් කොටගෙන ඔවුන්ට දැන් මේ අයට හදවත් තියනවද? පින්පා විපාක විශ්වාසයක් තියනවද? ලොකුකම් හරි තවත් මොනවා හරි නිසා අමතක වුණා නේද? මුල මේවා තේරුම් ගන්න වෙනවා. ඒ වගේම මෙලව පරලොව ඊළඟ වචනය. මේ ලෝකේ තියෙන ආගම් ඔක්කොගේම ජීවිතයෙන් එහා පැත්තට විශ්වාසයක් තියෙනවා. සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යනවා කියන එක වෙන ආගමක අපි තවත් ආගමක පුනරුත්පත්තිය මෙහෙන් එහාට කෙනෙක් යනවා කියන එක බුදු සමෙත් පුනර්භවය.
මේ ඔක්කොම පෙන්වන්නේ ජීවිතේ මරණයෙන් ඉවර නෑ කියන එක. එතකොට එහෙමනම් ඉවර නැත්නම් මෙලොවින් එහා පැත්තට යන කෙනෙක් නැති වුණාට යාමක් තියෙනවා හේතුඵල වශයෙන්. අර පව් විපාකයේ ඵලය, පින් විපාකයේ ඵලය කියන්නේ අනාගත ඵලය. ජීවිතය තුළට තියෙනකොට ප්‍රවෘත්ති විපාක, ජීවිතෙන් එහා පැත්තට ප්‍රතිසන්දි විපාක කියලා කියනවා. එහෙනම් මෙලොවක් පරලොවක් තියෙනවා නම් ඇතත් නැතත් පරලොව සුදන නිමහත හලොත් එහෙකි පව්කම් නොතබාම සිත. අරවැඩ සංඝයා කතුරයා කියනවා. පරලොව කියන එක තිබුණත් නැතත් පව්කම් නම් හිතින් අයින් කරන එක හොඳයිලු. මොකද නැතොත් එලොව නැත්නම් ඒකෙන් කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි තිබුණොත් එහෙම පව් කළොත් විපත් සිදු වෙනවා. දැන් මේසා විශාල බොරු ප්‍රමාණයක් වංචා ප්‍රමාණයක් කරනවා නම් කරන්නේ පරලොව විපාක විශ්වාස නැති නිසානේ. ඉතින් මේවා පිළිබඳව කතා කරන්න ගියාම මට කාලෙ මදි වෙනවා අදාළ දේ කියන්න. ඔය අජගර සත්‍ටිකූට ප්‍රේත කතා එහෙම නැත්නම් මෙලොවදීම මේ මිනිසුන් ගිනිදල් මැද ජීවත් වුණායි කියලා පෙන්වන කතා මගේ ළඟ ඕන තරම් තියෙනවා. මෙලොවම සමහර මිනිසුන් අනිත් අයට පේන්නේ නැති ගිනිදල් ගොඩක ජීවත් වෙනවා. අනිත් කාටවත් ඒ ගිනිදල් පේන්නේ නැහැ. ඔහු ඉන්නේ ගිනිදල් ගොඩක. එන්න එපායි කියලා කියනවා. ඒ ගිනිදල් ඔහු හදාගත්තේ මරණයෙන් පස්සේ යන අපාය නේද පේන්නේ. ඔහු අපායක් හදාන නේද අර යන්නේ. ඒක නේද කරන කලට පව් මීරිය මීසය කියන එකෙන් අන්න නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියන එකේ තේරුම ඒකයි. දුක් විපාක ගැන දන කර්ම කරන්නේ කරනවා නම් කරන දෙයක් පුද්ගලයෙක් වශයෙන්. ආන්ගේ පුද්ගලයාට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. කරන ක්‍රියාකාරකම් තමන්ගේ බිරිඳගේ සැමියාගේ දරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ මවගේ පියාගේ ඥාතීන්ගේ අසල්වාසීන්ගේ අංග විකල මන්ද බුද්ධික අයගේ ශාසනයේ මේ කිසහනෝකි යහපත පිණිසම කාලය ධනය සමග කැප කරපුවාම ඒකක්වත් පව් වෙන්නේ නැහැ. ඒ එහෙම එකක්ම ප්‍රයෝජනයක් වෙනවා සමාජයට තමන්ට සතුට ලබන්න සිද්ධ වෙනවා. එනිසා තවත් වචනයක් ඒකේ තියෙනවා. ඕපපාතික උපදිනා සත්වයා. කියන්නේ ඝනකයක්ම තියෙන්න ඕනේ නැහැ සතෙකුට. අපි ඝනකයක් සිත විසින් පාලනය කරනු ලබනවා. නමුත් പ്രേත භූත දේව බ්‍රහ්ම කියලා කතා කරන්නේ සතර මහා භූතයන්ගෙන් හැදෙන කයක් නෙවෙයි. නමුත් කර්ම විපාකයන්ට අනුව උන්ට ලෝකයක් තියෙනවා. ඒ නිසා ඒක විශ්වාස කරන එක තමයි ඕපපාතික උපදිනා සත්‍යයක් ඇත. ඕපපාතික උපදින බව කොරම් භාග්‍ය සංයෝජන පහ කඩාගෙන සුද්ධාවාසවල උපදිනවා කියන එකටයි ඕපපාතිකෝ හෝති කියලා එක තැනක තියෙන. නමුත් ඊට මෙහා පැත්තේ උනත් රාජගඩ සත්‍ටිකුට പ്രേත වස්තු කතාවල පෙන්වන්නේ ඒකල පව් වලට විපාක විඳින ආකාරය. විමානවත්තු പ്രേතවත් වල පෙන්වන්නේ ඒ අන්නේ කියන ආකාරයට ඕපපාතික ප්‍රතිසන්දියේ තමන් සැප විඳින එක හෝ දුක් විඳින්න දෙවෙන එක. ඔය ඔක්කොටම වඩා දෙයක් තියෙනවා. සත්‍යපසක්කට මහන බමුණන් ලෝභය ඇත කියන එකේ තේරුම බුදුන් රහතුන් විශ්වාස කරනවා. ඔබට නොපෙනෙන සත්‍යයක් පැහැදිලි කරන අය ඉන්නවා. අවබෝධයටපත් කරන. ඔවුන් දුකින් අත මිදීම සඳහා මඟක් දේශනා කරනවා. දැන් බුදුන් විශ්වාස කරනවා කියන එකේ තේරුම ගෞතම සාසනය තුළ නිවන් තියෙනවා කියලා විශ්වාස කරන එක. ගෞතම සාසනය තුළ යම් කෙනෙක් නිවන් විශ්වාස කරන්නේ නැත්නම් ඔහු අනාගත බුදුන් වහන්සේ කෙරෙහිව විශ්වාස තියන්නේ එහෙනම් අපේ බුදුන් මරලා නැත්නම් බුදු සාසනේ බුදුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ දසවස්තුක සම්මාදිට්ඨියවත් නැති අය තමයි මේ සමාජයේ ඉන්නේ කතා කළාට. බුදුන් දෙසූ දහමක අනුගමනීය ප්‍රතිපදාවක් තුළ එක තියෙන්න ඕන කියලා හිතන්නවත් නුවණක් නැද්ද? බොහොම ලේසියෙන් කම්මැලිකමට අනාගතයටම බාර දීලා. මෙන්න මේ විදිහට නියත මිත්‍යා දෘෂ්ටියට බර යන සමාජයක් තුළ යුතුයකම් හොයන්න හම් වෙන්නේ නැහැ. සාධාරණය හොයන්න හම් වෙන්නේ නැහැ. යුක්තිය හොයන්න හම් වෙන්නේ නැහැ. සමානාත්මතාව හොයන්න හම් වෙන්නේ නැහැ. එතකොට ආපහු අර සත්තුන්ගේ සමාජයට යන්න යනවා. මේකෙන් වළක්වා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ හෝ ඊට පෙර හිටි සමාජය අය හෝ මේ දසවස්තුක සම්මාදිට්ඨියක් දේශනා කළා. මේ බුදුන් වහන්සේත් ඒක අනුමත කළා අයරුලහම ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ කියන්නේ පළමුව සම්මතයේ හික්මෙන්ට ඕන කියන එක. අන්න මේවා විශ්වාස කරනවා නම් අර පෞකාරණා කරන්නේ නැති එක තමයි සම්මාදිට්ඨිය. වස්තුක. නමුත් ඒ සම්මාදිට්ඨිය හැදෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණේ චතුස්සත්ත්‍ය පටිච්චසම්පාදේ නිරෝධය කර්මක්ෂය කිරීමේ කර්මය ත්‍රිලක්ෂ මොනවාවත් ඕන නැහැ. ඒ මොකක්වත් දන්නේ නැති සම්මාදිට්ඨියක් තමයි මේක තියෙන්නේ. ඒ නිසා ඒකට කියන දසවස්තුක කියන්නේ අර කාරණා 10 විශ්වාස කරනවායි කියන එක. ඒ බාල සම්මාදිට්ඨිය, පෘථග්ජන සම්මාදිට්ඨිය,
භවගාමී සම්මාදිට්ඨිය. භවගාමිත්වයෙන් අපාගත වීමේදී භවයේ දෙවියන් අතරට හෝ මිනිසුන් අතරට ගාමී වෙන්න පුළුවන් ඒ සම්මාදිට්ඨිය. ඒ කියන්නේ හොඳ කර්ම රැස් කරලා හොඳ කර්මයන්ට විපාක වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න පුළුවන්. ඒ නිසා ඒකට භවගාමී සම්මාදිට්ඨිය කියනවා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි මහණෙනි සම්මාදිට්ඨියක් තියෙනවා කෙලෙස් සහිතයි සාසවා නැඹුරුයි පිනට පුඤ්ඤ භාගියා දුක් විපාක වලින් මිදලා නැහැ ක්ලේශ ධර්මයන්ගේ විපාකයෙන් මිදලා නැහැ විපාක දෙන සම්මාදිට්ඨිය අඩු දාණයට අඩු සීලයට මධ්‍යම දාණයට මධ්‍යම සීලය ඉහළ දාණයට ඉහළ සීලයට නැත්නම් භාවනාවට විපාක සසරේ යහපත් විපාක මිනිසුන් අතර දෙවියන් අතර බ්‍රහ්මයින් අතර විපාක දෙන්නේ ඒ අර පවෙන් වැලකී යහපත් දේවල් කරන දසවත් භවගාමී සම්මාදිට්ඨිය. විපාක හම්බ වෙනවා කියන එක උපදි බේපක්කා කියලා පෙන්නන්නේ. දැන් ඒකේ මාර්ගඵල නෑ නේද? ඒකට මොනම බණක්වත් දැනගන්න ඕන නෑ නේද? සාමාන්‍ය ක්‍රියාකාරකම් වල හොඳ දේවල් කරපුවාම ඇති නේද? එතකොට සම්පූර්ණයෙන් මේකේ බුදුදහම විග්‍රහ වෙන්නේ නෑ කියලා තේරෙනව නේද? මේක එකක් පාසා විග්‍රහ කරන්න තියෙනවා. නමුත් මේ මූලික හඳුන්වා දීමක් මම කරන්නේ දැනට. දැන් ඊළඟ සම්මාදිට්ඨිය. අත්තිබික්කවේ සම්මාදිට්ඨිය. මන්න තව සම්මාදිට්ඨියක් තියෙනවා. අරියා අන්න ඒකට නමක් ආර්ය සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන එක. අනාසව සම්මාදිට්ඨිය. ආසවවත් දුකට හේතු බැහැර කරන එක. විතරක් නෙමෙයි ඒ ආර්ය සම්මාදිට්ඨිය අගට තියෙනවා ලෝකුත්තර මග්ගංගා මාර්ගඵල පිළිවෙලෙන් සාක්ෂාත් වෙන නිවන් නොවන හෙවත් ලෝකෝත්තර මාර්ගාංග තියෙන්නේ නිත මිත්‍යා දෘෂ්ටියෙත් නෙවෙයි දසවස්තුක සම්මාදිට්ඨියෙත් නෙවෙයි ආර්ය සම්මාදිට්ඨිය. අනාගත බුදු සසුනක් හෝ ඔබට ගෞතම සසුන තුල හෝ දුකින් මිදීම හෙවත් මේ නිවීම සාක්ෂාත් කරන්න ඕන නම් ඔබ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ආර්ය සම්මාදිට්ඨිකයක විය යුතුයි නේද? අන්න දැන් අරක දසවස්තුක සම්මාදිට්ඨියවත් භවගාමී සම්මාදිට්ඨිය මේක මාර්ගඵල සම්මාදිට්ඨිය. ඔක ඉතින් පොත විග්‍රහ කරනකොටත් විදර්ශනා සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය කියලා වැරදි වචන දෙකක් තමයි සිංහලට දාලා තියෙන්නේ. විදර්ශනා මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ එකක්. මාර්ගය කියන්නේ මාර්ගඵල ගන්න එකනේ. විදර්ශනාවලුත් ලැබෙන්නේ නෑ. භවගාමී සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය සැබෑ අර්ථය. දැන් තේරුම් ගන්න අර භවගාමී සම්මාදිට්ඨියේදී මම පුද්ගලයා මුල් කොටගෙන මව් කුසින් බිහි වී ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා මුල් කොටගෙන පුද්ගලයා සිතින් කයෙන් වචනෙන් පවු නොකරන කෙනෙක්. ශික්ෂාපද සංවරය පුද්ගල සංවරය කියන්නේ ඒකටයි. එහෙනම් ඒක පැවිද්දේ හිටියත් ගිහිගමේ හිටියත් තව කල්පයක් සසර ඇවිද්දත් භවගාමී සම්මාදිට්ඨිය තුළට කුසල අකුසල කර්මයන්ගේ විපාකයත් යටතේ යහපත් ක්‍රියාවලට යහපත් විපාක ලැබුණාම ඇරුණාම මාර්ගඵල ඒකට ගේන්න බෑ කියලා කවද්ද ඔබ ඉගෙන ගන්නෙ? සසර දුකින් අත මිදෙන්න මාර්ගඵල ලබන්න ඕන. මාර්ගඵල තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය. දැන් සම්මාදිට්ඨිය දෙකක් නෙවෙයිද? මෙන්න මෙහෙම මේවා සංකප්ප වාචා කම්මන්ත ආජීව පහක් දක්වාම දෙක තියෙන්නේ විස්තර කරලා තියෙන්නේ. ඒක 2013 විතර ඉඳලා 2020 විතර දක්වා මාධ්‍යවල බණ දහස් ගණනක් කියලාවත් මේක සම්පූර්ණයෙන් විස්තර කරේ නෑ මම. ඊට පස්ව විස්තර කරලා තියෙනවා යම් මාධ්‍යයක. නමුත් ඒ සමාජයට ගැඹුරු නිසා. නමුත් මේකේ මාතෘකාවේ යම් කොටසක් ඉදිරි ඉල්ලා තිබෙන බැවින් තමයි අද මට මේක මෙහෙම පැහැදිලි කරන්න පටන් ගන්න හිතුනේ. දැන් තවත් දෙයක් කියන්න වෙනවා. දසවස්තුක සම්මාදිට්ඨියට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බෙදීම් තුළ ශික්ෂාපද මට්ටමකුත් තියෙනවා. ඒකේ පුද්ගලයෙක් ඉන්නවා මව් කුසින් බිහි ජීවිතාසානය දක්වා. ආර්ය සම්මාදිට්ඨියට ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි කියන මේ වදන්වැල් ඇඳගෙන හිටියට ප්‍රශ්නයක් නෑ බලපාන්නේ නෑ. ඔවුන් ඔක්කොම තුල ක්‍රියාත්මක වෙන එක මූල ධර්මයක් තියෙනවා. අන්නේ මූල ධර්මයේ තුල තමයි තථාගතයන් වහන්සේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ. දැන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් ගන්නකො. හරි. නමුත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වුණාට හැමෝටම තියෙන්නේ ඇහැයි කනයි නාහයි දිවයි කයයි සිතයි කියන දොරවල් 6. ඒ දොරවල් 6ටම ගන්නෙම හැමෝම රූප ශබ්ද ගන්ධ රස වෙනසක් නැහැ. ඇහැට රූප ස්ත්‍රී පුරුෂ ඔක්කොටම. කනට ශබ්ද ස්ත්‍රී පුරුෂ ඔක්කොටම.
ඇහෙන් රූපයක් බලනකොට කනෙන් ශබ්දයක් අහනකොට සිතින් තරහවක් ආපුවම ඒක තුල සිදුවෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒකට ස්ත්‍රී-පුරුෂ කිහි පැවිදි වේදයක්. අන්නේ ක්‍රියාකාරීත්වය තුල සිදුවෙනා වූ වරද බුදුන් වහන්සේ ප්‍රමාදයේ වශයෙන්ුත් එයින් මිදෙන්නට ඒ මොහොතේ ක්‍රියාකාරීත්ව ආකාරය අප්‍රමාදයේ වශයෙන්ුත් මේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරලා තිබෙන්නේ මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණු තුල පහළ වෙන පංචස්කන්ධ ධර්මතාවය තුල හික්මීම සඳහා. ඒ නිසා ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරලා තියෙන්නේ පංචස්කන්ධය තුල. පංචස්කන්ධ කියන්නේ කය කියලා පාඩම් කරගෙන ඔව් ඒක තමයි කියලා කියන්න වහන්සේන් ඉපා සමහර ධර්මශාලාවල ඉන්න අම්මලා තාත්තලා පංචස්කන්ධය කියන්නේ කයට නෑ. එතන ඉන්න එපා ඒක වැරදි. පංචස්කන්ධයනේ කයට නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ අපායේ දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැමතැනම තියෙන එකට. දෙවියන් අතර බ්‍රහ්මයින් අතර ඝන කයක් නෑ කියලානේ පැහැදිලි කරන්නේ. ඒත් පංච උපාදානස්කන්ධය තියෙනවානේ. අපි මේ සක්කායෙන් මිදිලා කියලා හිතන් ඉන්නේ අපිත් සක්කාය තුලයි කියලා දිව්‍ය බුදුහාමුදුරන්ව වදාරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාදේශනා කරනවා බ්‍රහ්ම බවලෝ ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. අන්න පංච උපාදානස්කන්ධය තුල නියත මිත්‍යා දෘෂ්ටියෙන් දුකටපත් වෙන හැකි අපාගාමී වෙන හැකි. පංච උපාදානස්කන්ධය තුල දසවස්තුක සම්මාදිට්ඨියෙන් දෙවියන් අතරට හෝ මිනිසුන් අතරට හෝ බමුණන් අතරට ගිය හැකි. අන් දසවස්තුක සම්මාදිට්ඨියේ භවගාමී කියන්නේ සසරේ ඇවිදින්න ඇරුණාම සසරෙන් මිදීම ඒකේ නෑ. දැන් එතන ඊළඟ වචනේ ගන්න වෙනවා අපිට. ඊළඟ වචනේ තිබෙන්නේ සම්මාදිට්ඨිය විස්තර කරන ආකාරය. දැන් අරකේ කුසල කර්මයන්ගේ විපාක ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත කියලා 10ක් නේ. මේ 10ක් නෑ මේක චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පාලියෙන් කොහොමද පවතින්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේ පටිපදාය ඥානං. දුක දන්නවද හේතුව දන්නවද නැති වූ තැන දන්නවද මාර්ගය දන්නවනම් ඒ දැනීම තමයි ඔහුට ආර්ය සම්මාදිට්ඨිය වෙන්නේ. ඒකට ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි වේදයක් නෑ ඒ දැනීම එන්න වෙනවා. අනේ නිසා මම මේ ගත්ත වචනේ සම්මාදිට්ඨින් පහං භික්කවේ මහණේ සම්මාදිට්ඨිය මම ආකාර දෙකක් කොට දේශනා කරමි. අර නියත මිත්‍යා දෘෂ්ටි වශයෙන් දැකීමම දසවස්තුක සම්මාදිට්ඨියයි. එතකොට මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් පුද්ගලයා සොකී ජීවිතය අර පංචපාපේ දස කුසලයේ ආදී දේවල් වලින් තොරව සොකී ජීවන ප්‍රතිපදාව සකස් කර ගන්නවා නම් ජීවන ප්‍රතිපදා සම්මාදිට්ඨිය. ඒක නිර්වාණගාමිනී එක නෙවෙයි කියන එක තේරුම් ගන්න වෙනවා. ඒක තුලම ඊට පස්සේ නිර්වාණගාමිනී සම්මාදිට්ඨියට මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං කියන එකේ මොකද්ද දැන් දුක කුමක්ද? ඒකට හේතුව කුමක්ද? නැති වූ තැන කුමක්ද? චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය නේද තියෙන්නේ. මේක දේශනා කළේ ස්ත්‍රී හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන. චතුස්සත්ත්‍ය තේරුම් ගත යුත්තේ පංච උපාදානස්කන්ධය තුල ඇරුණාම ජීවිතය තුල නෙවෙයි. පොත තුලත් නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුල තමයි දුක හේතු නැති වූ තැන මාර්ගය අනුගමනය කරන්න වෙනවා. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. අන්න ඒක තේරෙන එක තමයි දුක්ඛේ ඥානං. ඒ දුකටපත් වෙන හේතුව තේරෙන එක තමයි සමුදය ඥානං. නැති වූ තැන තේරෙන එක තමයි නිරෝධය ඥානං. නැති වූ තැනටපත් වෙන උන මාර්ගය තමයි නිරෝධ ගාමිනී පටිපදාය. ඒක ආර්ය මාර්ගය. අන්න සසුනේ සම්බුදු සසුනේහි බඹසර හැසිරෙනවා කියන එකේ තේරුම මෙන්න මේක. බ්‍රහ්මචර්යෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ බ්‍රහ්මචර්යෝ හෝති. ස්වාමී බඹසර කියලා කියනවා කොහොමද බඹසර කියලා කියන්නේ? බඹසර කියලා කියන්නේ ගෙදරට වෙලා විවාහගත වීම කියලා ඉන්දියානු සමාජයේ සැලකුවට තථාගතයන් වහන්සේකට භාගයක් දීලා නැහැ. බඹසර යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ප්‍රතිඵල යන නිවන් මාර්ගඵලයි. මාර්ගඵලෙ නිවන් ලැබෙන එකයි. අන්න අර දසවස්තුක සම්මාදිට්ඨිය එන මාර්ගඵල නැහැ කියන එකේ තේරුම අර බඹසර නෑ නේද? අවිවාහක ඉන්නව වෙන්න පුළුවන්. අන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනකොට තමයි සෝවාන් ආදී මාර්ගඵල ඒක ආර්ය ප්‍රතිපදාව. අන්න ගෞතම සසුන තුල නාගත බුදුරෙක් වෙත යන්න පාර හැදුනේ ආර්ය ප්‍රතිපදාව වලලපු නිසා, වැල්ලු නිසා සහ අරුත්සුන් නිසා. කාටවත්ම නැති නිසා. ඒක තින් සම්බුදු සසුනට සෞභාග්‍යමත් කාලයක් නෙවෙයි ආර්ය ප්‍රතිපදාව වැළලීම කියලා කියන්නේ. සියලු දෙනා භවිකයන් භවගාමිකයන් බවට පත් වෙලා සසර ඇවිදින තැනක් හදාගන්නේ. පෘථග්ජන භාවයෙන් මිදෙන්න පාරක් නැති බුද්ධ ආගමකට හිර වෙන එක.
නමුත් බුදු සමයේ සැබෑ අර්ථයම පෘථග්ජන භාවයෙන් මිදීම මුල්කට ගත් දෙයක්. මේ නිසා සම්මාදිට්ඨිය මම විස්තර කරන්නේ ඊට වඩා විස්තර කරන්නේ නැහැ. තව ඉදිරියට ඕනනම් පැහැදිලි කරමු අපි මතක තියාගන්න ඒක. මේ චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය විස්තර කරන්න ඕන බව. දැන් ඊට පස්සේ ඒ සම්මාදිට්ඨිය තුල තමයි සම්මා සංකප්පය. සම්මා සංකප්පයත් මහණෙනි මම ආකාර දෙකක් කොට දේශනා කරමි. අර වගේම සම්මා දිට්ඨින් පහම් බික්කවේ දයන් වදානේ සම්මා සංකප්පත් දෙකක්. යහපත් කල්පනාවකට හරියන්නේ නැහැ නේද? යහපත් කල්පනාව ඔක්කොම තියෙන්නේ. අනේ එතනදී අර සාමාන්‍ය සමාජයට කාමයන්ට යටත් වහල් නොවීමට තියෙන කල්පනාව. ව්‍යාපාදයට වහල් නොවීමට තියෙන කල්පනාව. ව්‍යාපාදය කියන තරහවට. ව්‍යාපාදයෙන් මූලික වෙලා අවිදරන්න හිංසා කරන්නට ඒකෙන් වෙන්වීමට තියෙන කල්පනාව. ඒක තමයි අනාර්ය සම්මා සංකප්පය. එහෙනම් වෙන්වෙන්න ඕනකමක් තියෙනවා නමුත් වෙන්වෙන්නට ඊට පස්සේ ඒ තුනේදී කාමයන් ඉටු කරගන්න අදහසක් ආපුහම සදාචාර නීති විරෝධීව ඒකට ඉඩ දෙනවද? ව්‍යාපාද අදහසක් ආපුහම ඒකට පාවිච්චි කරන්නේ නැතුව ඒක වළක්ව ගන්න කල්පනා කරනවද? ගහගන්න බනගන්න කපා කොට අවිදරන්න ආපුහම ඒකට නොයා එහෙම කරන්න නම් මොකද කරන්න ඕන? එහෙම කරන්න නම් ඔහුට තිබෙන්න වෙනවා සතිය තියෙන්න වෙනවා. වායාමයේ තියෙන්න වෙනවා. වායාම කියන්නේ උත්සාහය. අන්න ඔහුට මේ ත්‍රිවිධ සංකල්පයන්ගෙන් මිදීමට උත්සාහ කරන එක සම්මා වායාමය. ඒ මොහොතට ඒවට එකතු නොවෙන්න කටයුතු කරන එක සතිය, සම්මා සතිය. දැන් සම්මා සංකප්පය තුළ සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා වායාමයක් තියෙනවා, සම්මා සතියක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පඩිපෙළක් කියලා සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට ගිහින් අනවා කියලා හිතන්න එහෙම එපා. අර දුක් විපාක වලින් වෙන් වෙන්නට තියෙන කැමැත්ත සම්මා දිට්ඨිය වෙන විට ඒක පාලනය කරන්නට ඔහුට මේ මොහොතේ වායාමෙහිවත් උත්සාහය සහ ඒ සඳහා සතියක් තියෙනකොට මේ අනාර්ය හැබැයි දෙකම. අන්න ඔහුට සම්මා සංකප්පේදී සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුනම උදව් වෙනවා සම්මා සංකප්පය සඳහා. එතකොට දැන් පහයිනේ තියෙන්නේ අර තුන ඉබේම ක්‍රියාත්මක වෙනවානේ. නමුත් ආර්ය ප්‍රතිපදාව මම විස්තර කළේ නෑ. ආර්ය ප්‍රතිපදාව එහෙම නෙවෙයි ඒකේ පවතින. අර වචන ඒක වුණාට ඒකේ අර පුද්ගලයෙක් වශයෙන් කරන සතිය නෙමෙයි. දැන් බලන්න සතිය කියන වචනේත් ඔයා හොයාගන්න තැනක් තියෙනවා ඔයගොල්ලෝ. ඔය සතිපට්ඨානය කියලා පාවිච්චි කරගෙන ඉරියව් පවත්වන එකට සිහිය තියා ඉන්න එකද දැන් තියෙන්නේ. මේ ත්‍රිවිධ විතර්කයේදී ඒකට එකතු නොවෙන්න ඒ අයන බව දැනගන්න සතිය නේද තියෙන්න ඕන කියලා මේක තිබෙන්නේ. ගහමරා ගන්න කපා කොටා ගන්න ගියොත් කාමයන් ඉටු කරනකොට සතිය නැහැ. එවෙන් වලකින්න ඕන ඒක තමයි නෙක්ඛම්ම කියන්නේ ඒකනේ කාමයන්ගෙන් නික්ම ව්‍යාපාදයෙන් නෙක්කීම. ඉවත් වීම අව්‍යාපාද නොකිරීම. හිංසා නොකිරීම. නොකරන්ට නම් ඒ සඳහා ව්‍යායාමයක් උත්සාහයක් තියෙන්න ඕන සතියක් තියෙන්න වෙනවා. දැන් සම්මා සංකප්පේම තව අංග තුනක් තියෙනවානේ ආර්ය මාර්ගයේ. මට කියන්න ඔබේ ඉස්කෝල පොත හරි දහම් පාසල් පොත හරි ඔබ ඉගෙන ගත්ත පොත හරි එහෙම විස්තර කරලා තියෙනවද කියලා? ඒක ලියන්න කියන්න පාඩම් කරන්න වුණාම ප්‍රායෝගික නෑ කියලා තේරෙනව නේද? මතක තබා ගන්න. එතකොට දැන් මතක තබා ගන්න මම මේකේ ආර්ය ප්‍රතිපදාව විස්තර කරන්නේ නෑ තාම. ඒක තව ගොඩක් කරුණු පැහැදිලි වෙන්න ඕන. නමුත් එකක් තියෙනවා කියලායි මේ පෙන්වන්නේ. දැන් ඊට පස්සේ සම්මා වාචා. ඔබ දන්නවනේ යහපත් වචන කතා කිරීම කියලා. සම්මා වාචා මහන්නේ මම සම්මා වාචාවත් දයන් වදාමි. ආකාර දෙකක් කොට දේශනා කරමි. පෘථග්ජන පුද්ගලයාගේ සම්මා වාචාව එකක්, ආර්ය පුද්ගලයාගේ සම්මා වාචාව තවත් එකක්. පෘථග්ජන පුද්ගලයාගේ සම්මා වාචාවෙන් අපාගත වීම වළකිනවා. ආර්ය පුද්ගලයාගේ සම්මා වාචාවෙන් මාර්ගඵල ලැබෙනවා. ඔබට හොඳ කල්පනාවක් නුවණක් තියෙන්න ඕන නේද? දැන් මොනවද මේ වචන? මිත්‍යා වාචා හොයාගන්න බලමු අපි.
බොරු පරුස හිස් කේලාම් කියන්න හිතුනහම අන්න ඒවට එතකොට ඔහු මිත්‍යා දෘෂ්ටිය වෙලා. දැන් මෙන්න මේවා කියන්න හොඳ නෑ කියන දැක්මම ඔහුට සම්මාදිට්ඨියයි. මතක තබා ගන්න. එහෙමනම් ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? යහපත් වචන කතා කරනවා. අර වැරදි වචන කතා කිරීමෙන් වළකින එකට උත්සාහය සම්මා වායාමය. වැරදි වචන කරන්න හිතෙනකොට පාලනය කරන එක සම්මා සතිය. දැන් සම්මා වාචා තුලත් තිබෙනවා නේද සම්මා දිට්ඨිය සහ සම්මා වායාමය සහ සම්මා සතිය. සිය ගණනක් මාධ්‍යයක් තුළ ධර්ම දේශනා කරන තුරුත් මම මේක සමාජයට නොකියන්නේ ඇයි? ඔවුන්ගේ බුද්ධිය වඩෙන්න උන තේරෙන්න. ඒ නිසා මේවා සමාජයට එළි නොවීම අපරාධයක්. එළි වුණොත් අනුගමනය කරන්න කාට හරි පුළුවන්. ඔක්කොටම බෑ කියලා එකක් නැහැනේ. නමුත් මෙතන ආර්ය කියන වචනය යටතේදී ඔක විස්තර වෙන්නේ ඔය ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා තමයි සම්මා වාචා බොරු පරුස කියලා කියන්න හොඳ නෑ. කියන එක මිත්‍යා දෘෂ්ටිය කියන්න හොඳ නෑ ඒක සම්මා දිට්ඨිය. එහෙනම් නොකිය ඉන්නට වීරිය කරන එක සම්මා වායාම, නොකිය ඉන්නට සිහිය පාවිච්චි කරන එක සම්මා සතිය. සම්මා වාචාව තුලත් සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි උදව් වෙනවා. සහජාතපුරේ ජාත කියලා කෙනෙක් පළමුව හට ගන්නවා නැත්නම් එක්ක හට ගන්නවා මේ සිහිය සහ යාමය. අපි එතනින් එහාට නොයා මේ පිළිබඳව මේ ආර්ය සම්මාදිට්ඨියට පදනම් වෙන කාරණේ තව පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. ආර්ය සම්මාදිට්ඨිය මෞකස තුළ ඉඳලා ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. කයෙන් පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙවුනට අවුරුදු 60ක් 70ක් එහෙම ඉන්නවා ගත්තත් කමක් නැහැ කියලා තියෙනවා. කය තුළ ක්‍රියාත්මක වෙන්නේ සිත බවත් සිත අසුරු කසනකින් ඉපදී නැසෙන බවත්. ඒ සිත ඉපදින්න නැසෙනකොට සිතෙන් සිතට මොකවත් යන්නේ නැති බවත්. නාහං බික්ක අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණනි මම මගේ බුදු වැසින්වත් දැක්කේ නැහැ. හටගත්ත ගමන් වේගෙන් නැසෙන දෙයක් සිත තරම්. එතකොට හිත සම්බන්ධයෙන් පැහැදිලි කරලා තියෙන්නේ කුමක්ද එතකොට? ලහු වේගෙන් හටගෙන පරිවර්තන නැසෙනවා. හටගෙන නැසෙනවා නම් එහාට මොකුත් යන්නේ නැහැ. හටගෙන නැසෙනවා නම් ඒක තුල තමයි ක්‍රියාකාරීත්වය. සසරට ඇලෙන එක හෝ ගැලවෙන එක හෝ පමා වෙන එක නොකමයි ඒක තුල බලන්න වෙනවා. කොහෙන්ද හටගෙන නැසෙන්නේ? ඇසෙන්නම් රූපේ පිළිබඳ අරමුණ හටගෙන නැසෙනවා. කනෙන් නම් ශබ්දයේ පිළිබඳ අරමුණ හටගෙන නැසෙනවා. නාසයෙන් නම් ගන්ධයේ පිළිබඳ අරමුණ හටගෙන නැසෙනවා. දිවෙන් නම් රස පිළිබඳ අරමුණ හටගෙන නැසෙනවා. කයෙන් නම් පහස පිළිබඳ අරමුණ හටගෙන නැසෙනවා. සිතින් නම් එදට ආපු අරමුණ ත්‍රිවිධ විතර්ක හෝ හොඳ දේව හටගෙන නැසෙනවා. හටගෙන නැසෙන කාලය තුල හටගෙන නැසීමේදී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන එක තමයි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, භවගාමී අකුසලයේ සහ භවගාමී කුසලයේ කියන්නේ. ආරි සම්මාදිට්ඨියේදී භවගාමී අකුසලයේ හෝ භවගාමී කුසලයේ සිද්ධ වෙන්න බෑ. ආරි සම්මාදිට්ඨියේදී භව නිරෝධය වෙන්න ඕන. එනිසාරක භවගාමී සම්මාදිට්ඨිය මේක භව නිරෝධගාමී සම්මාදිට්ඨිය. අන්න ඔබට සැබෑ බෞද්ධ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මොනවා හරි කෙනෙක් වෙන්න ඕන නම් ඔබට භව නිරෝධගාමී සම්මාදිට්ඨිය ඔබතුර සිදුවෙන ආකාරය තේරුම් අරගෙන ඒ සඳහා සම්මාදිට්ඨියයි, ඒ සඳහා සම්මා සතියයි, ඒ සඳහා සම්මා වායාමයයි තියෙන්න වෙනවා. එබැවින් බුදුරු හෙළිකලා වූ රහස සමාජයට එළියුණොත් විතරයි අනුගමනය කරන්න පුළුවන්. අනර අපේ ඉතිහාසය තුළ සිද්ධියේදී සිදුවෙන්නේ තථාගතප්පේ දස ධම්ම විනයස්ස. තථාගතතුරු මනාව අවබෝධ කළා වූ ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් තමයි වැසුනොත් බබලන්නේ නැහැ. ඔය මාර්ගඵලලාභීත්වයේ ශූන්‍ය වීම කියලා කියන්නේ ධර්ම විනය වැසී යාම. කාගේවත් වැරද්දක් නිසා නෙමෙයි අරුත් විග්‍රහය වැරදීම තුළ. එතනින් එහා පැත්තට ආරි සම්මාදිට්ඨියක් සම්බුදු සසුනට තිබුණේ නැහැ. ඔක්කොම සතර ඇවිදින්නට සිල් රකින්නවා, දන් දෙනවා, භාවනා කරනවා ඇරුණාම. අපට අදවශ්‍ය වෙන්නේ ආපහු භවගාමී සම්මාදිට්ඨිය වෙනට ආරි සම්මාදිට්ඨියට එළියට ලබා දීලා ඒක තුළ හැදෙන සුපිරි මිනිසුන් හදන එක. අන්න ඔවුන්ට හොරව වරු වංචාව තක්කඩිකම කපටිකම කුපාඩිකම මේ මොනවත් කරන්නට ඕනකමක් නැහැ. ඒ සම්මාදිට්ඨිය ඇති. අරකේ තියෙනවා ඒක හොරෙන් හරි කරන්න. ඒකයි සුපිරි මිනිසුන් කියන එකේ තේරුම. එතකොට අන්න ඒ தത്വයට මිනිසාව පත් කරනු ලබන්නේ ස්වයං ශික්ෂණයක් මගින්. තමාට තමා හික්මවා ගැනීම මගින්.
අර තමන්ගේ සිතරෙන අදහස් සියල්ල ක්‍රියාවට නැගීම වෙනුවට සිතරෙන අදහස් අනාගත විපාකයක් දෙන්නවත් හේතු ඉතුරු නොකර ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක වශයෙන් දුක් විපාක දෙයට ඉතුරු නොකර භව නිරෝධගාමීත්වයට පත් කිරීමෙන් අන්න දැන් ඔබට තේරෙනවා ඇති දසවස්තුක සම්මාදිට්ඨිය තුළ පවත් භව පව කළත් අනාගත හේතු ඉතුරු වෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටි තුළ එඳ පවත් භවගාමී දසවස්තුක සම්මාදිට්ඨිය තුළ පින් කළාම අනාගත විපාක දෙන්න හේතු වෙනවා පිනත් භවගාමී දසවස්තුක සම්මාදිට්ඨිය තුළ ලෞකික ධානය වැඩුවොත් භාවනා කරලා බඹලෝක දෙන්න හේතු ඉතුරු වෙනවා ධානයත් භවගාමී පව භවගාමී පින භවගාමී ධානයේ භවගාමී භවගාමී බුදුන් වහන්සේ පහළ වෙන විට සත්වයා අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න හදාගත්ත භවගාමී මිත්‍යා දෘෂ්ටියක් සහ භවගාමී සම්මාදිට්ඨියක් තුළ හිටිය ඇරුණාම ආර්ය සම්මාදිට්ඨියක් තිබුණේම නැත අන්න බුදුවරයාගේ විශේෂත්වය තේරුම් ගන්න ඔබ දැන් බුදුවරයාගේ විශේෂත්වය මේ ආර්ය සම්මාදිට්ඨිය විස්තර කරන්නේ පොත තුල නෙවෙයි පොත තුල අපට දහම් පෙළක් වශයෙන් ගන්න තිබුණාට ඔබ තුලත් ඔබේ ඇස තුල හෝ කන තුල හෝ නාසය තුල හෝ දිව තුල හෝ කය තුල හෝ සිත තුල හට ගන්නා වූ අරමුණක් තුල අන්න එහෙම ඔබව ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව සියුම්ම බෙදාගෙන එනවා ඔබ ළඟ සිදුවෙන සියුම් ක්‍රියාකලාපයකට අන්නේ සියුම් ක්‍රියාකලාපයට අභිධර්මය කියලා කියනවා කනවා බොනවා යනවා එනවා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා ඒක සම්මත ධර්මයක්. නමුත් ඔක්කොටම තියෙන ඇහැ කන නාසය දිවකය දොරවල් පහ හම්බ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ඒ රූපේදී ඒ ශබ්දේදී ඒ ගන්ධේදී ඔබ තුල මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න ඒක අර දසවස්තුක සම්මාදිට්ඨිය තුල විස්තර වෙන්නේ නැහැ. ඒක වැරද්දෙන් මිදලා හොඳ පැත්තට හරවල හතර යනවා වරුණාම භව නිරෝධගාමීත්වය ඒකේ නැහැ. පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තුළ භවගාමීත්වය සහ භව නිරෝධගාමීත්වය බුදුදහමේ උගන්වනවා. අන්න පංචස්කන්ධය තුළ භවගාමීත්වයට පමාව කියනවා. පංචස්කන්ධය තුළ භව නිරෝධගාමීත්වයට නොපමාව කියලා කියනවා. අන්න ඔබ තුළ සසරට බැඳෙන හැටි පමාව වෙන හැටි ඔබට තේරෙනවා නම් බෞද්ධ නමක් තිබුණාට බෞද්ධකමක් තිබුණාට ඔබ පමාද විහාරී කියලා තේරෙවි. දසවස්තුක සම්මාදිට්ඨිය තුලත් පමාද විහාරී දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තුලත් පමාද විහාරී මම මෙහෙම කියන්නම් මේ අපි ගනිමු නියත මිත්‍යා දෘෂ්ටිය දසවස් සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය නියත මිත්‍යා දෘෂ්ටිය කියලා බලනකොට දසවස්තුක සම්මාදිට්ඨියත් හොඳයි ආර්ය සම්මාදිට්ඨියත් හොඳයි ආර්ය සම්මාදිට්ඨිය ලාභ බැලුවොත් එහෙම නියත මිත්‍යා දෘෂ්ටියත් වැරදි දසවස්තුක සම්මාදිට්ඨියත් වැරදි අන්න එහෙමයි මේකේ හැටි ඒ දෙකටම භවගාමී විපාක හම්බ වෙනවා කර්ම විපාක වලට යටත් ඇරුණාම භව නිරෝධගාමී නෑ. නමුත් මා දැඩිව විශ්වාස කරනවා බුදුරෙක් ලෝට පහළ වෙලා සසර ඇවිදින එක නෙමෙයි විශ්වාස දේශනා කරන්නේ. භව නිරෝධගාමී සම්මාදිට්ඨියමයි. භව නිරෝධගාමී ප්‍රතිපදාව අපට අහිමීමෙන් සංසාරයේම සමස්ත සමාජයේම ආර්ය ප්‍රතිපදාවෙන් බිමට වැටි අනාර්ය ප්‍රතිපදාවකටපත් වෙලා ඒක ඊට පස්සේ පුණ්‍ය ප්‍රතිපදාවෙන් පාප ප්‍රතිපදාවට පින්කම් නමිනුත්ම පව්කම් කරන්නා වූ තැනකට සමාජයේ පත්වී තිබෙන බව කී දෙනෙකුට තේරෙනවද? පින්කම් කරන මුවාවෙන් පව්කම් කරන බව කී දෙනෙක් තේරුම් ගන්නවද? මෙන්න මේ නිසා මා මේ කිසියම් සැකස්මක් කළේ. ඉදිරි ධර්ම දේශනාවල මම තව ටිකක් මේක පැහැදිලි කරනවා. මේක පැහැදිලි කර හැකි මට. නමුත් මම ඉක්මන් නොවන කාරණයක් තියෙනවා. ඔබ කෙමෙන් ගැඹුරට එන්න ඕන නිසා ධර්ම ශ්‍රවණයෙන් පියවරෙන් පියවර ඔබේ අවබෝධය පුළුල් කරගන්න. අදවත් දැනගන්න ඉස්කෝලේ සම්මාදිට්ඨියට එහා ත්‍රිපිටකයේ සම්මාදිට්ඨි දෙකක් තියෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටියක් ගත්තාම දිට්ඨි තුනයි. මිනිස් සමාජයේ දිට්ඨි තුනක් යටතේ විග්‍රහ කරන්න පුළුවන්. වඩාත් දුකටපත් වෙන නියත මිත්‍යා දෘෂ්ටි සමාජය. සැප විපාක තිබෙන වෙයින් දසවස්තුක සම්මාදිට්ඨි සමාජයේ දුක තියෙනවා නමුත් දුක වෙනුවට ලෞකික සැපක් තියෙනවා. නමුත් දුකින් මිදීම සිදු වෙන්නේ ආර්ය සම්මාදිට්ඨි සමාජය. ආර්ය සම්මාදිට්ඨි සමාජයට පත්වීමට බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, ගිහි භාවය, පැවිදි භාවය මේවත් අහනමක් වශයෙන් පෙන්වලා නැහැ. ඇඳුම කතාවක් නැහැ ඒකේ. තේරුම් ගන්න පුළුවනි නම්
අර සුපිරි ප්‍රතිපදාවක් අනුගමනීය. ආර්ය කියන එකේ තේරුම අන්න ඒකයි සුපිරි ප්‍රතිපදාවක්. එබැවින් ඔබට එක ආර්ය මාර්ගයේ ඒකාංගයක් අනුගමනය කරනකොට ඒකේ තව 3ක් තියෙනවා කියලා තේරුණා නේද දැන්? පඩියක වල එක යන්න නෑ කියන එක එකේදීම තව සාස්සාත් වෙනවා. බැලුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 5ක යන්න තියෙන්නේ. 5ක යනකොට ඉතිරි 3 සම්පූර්ණ වෙනවා. හැම එකේදීම. මෙන්න මේ කරුණ තේරුම් ගැනීම සඳහා ඔබේ අවධානය යොමු කරන්න. කෑම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන රැකී ආරක්ෂා මව්පියන් දූ දරුවන් මේ සියලු දේවල් පිරිවරාගත යුතුයි සපුරාගත යුතුයි මේවා පිළිබඳ තහනමක් නැහැ. මේ දස්සනේන සම්පන්නව කියන එකේ තේරුම දැක්මෙන් යුක්ත වෙන්න වෙනවා. බුදුවරුන්ගේ දැක්ම ඔබේ දැක්ම නෙමෙයි. ඔබේ දැක්ම නම් ඉතින් සල්ලි තියෙනවා නම් රස්සාවක් තියෙනවා නම් ගෙවල් දොරවල් තියෙනවා සැපයි. කන්න බොට අදින්න තියෙනවා නම්. එහෙමනේ ඔබේ දැක්ම. අපි කාලා බීලා ජීවත් වෙනවා නම් ඊට වඩා සැපතක් නෑ කියලා හිතෙනවා. නමුත් සසරක් හැදෙන එක ජීවිතයේ අවසානයේට මේ සියල්ල දාලා යන්න සිද්ධ වෙනවා. එතකොට ජීවිතයේ මුල සිට අග දක්වාම ලෝභ, දේශ, මෝහ මූල බලවත් වෙන එක ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයෙන් තොර පෘථග්ජනයා තුළ සිද්ධ වෙනවා. ඒ ලෝභ, දේශ, මෝහ බලවත් වීමේ දුකට පිළියම් තියනවාද ඔබට ඒකේ? එනිසා ලෝභ, දේශ, මෝහ බලවත් වීම මේ දුකෙන් මිදෙන්න පෘථග්ජන භාවය තුළ බෑ. ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ නිබ්බානං තින්නේ ආර්ය ප්‍රතිපදාව තුළ. මෙන්න මේ කරුණ තේරුම් ගැනීමට ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට නුවණැස පාදා ගැනීම සඳහා ගැඹුරින් කල්පනා කිරීම සඳහා මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මදේශනාව දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජන කරගත්තා වූ ආනිසංසයන් ඔබගේ මව්පියන්ට උපහාරයක් පිණිස වේවා. පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා භවයකදී පරලෝකීයයට මිනිසත් බව ලැබීමටත් උද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණයේ අවබෝධයෙන් නිවන් මඟ හෙළි කර ගැනීමටත් හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට මෙම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතු යහපත් වූ අනාගත බලාපොරොත්තුද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවන් අවම වේවා දුරු වේවා. අලුතින් රෝග පීඩාවටපත් නොවේවා. පවිට මිත්‍රන්ගේ සේවනයන්ගෙන් වෙන්ව බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා නියත මිත්‍යා දෘෂ්ටි ප්‍රතිපදාවෙන් මිදී රසවස්තුක ප්‍රතිපදාවටත් එයින් මිදී ආර්ය ප්‍රතිපදාවටත් පැමිණෙන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය ලැබ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා වූ උතුම් නිර්වාණයෙන් සැනසෙන මං පෙත්වර ගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.